විදුහල්පතිතුමා ඇතුළු මගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානට පැමිණි කවුදේශාන් මගේම සහෝදර අයියා එමෙන්ම ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරිතුමා ඇතුළු මගේම ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුවරුන් එමෙන්ම ආදරණීය දෙමාපියන් මගේම දක්ෂ පොඩි හපාන්න ගියොත් නිවැරදි සියලුම දුවදරුවන් අවසරයි අද කියන්න දෙයක් නැහැ. ඇත්තටම සතුටුයි. මම ජීවිතේ පළවෙනි වතාවට මම අවුරුදු 10ක් 15ක් විතර ෆුට්බෝල් සෙල්ලම් කරා. ඔයාලා වගේම පොඩි කාලේ අර කවිදූෂාන් අයියා කිව්වා වගේ මටත් දුක්බර කතාන්තරයක් තියෙනවා. අපි මම ඉගෙන ගත්තේ බගමුණු මහසෙ ජාතික පාසලේ. එතකොට අපි ෆුට්බෝල් සෙල්ලම් කරේ අවුරුදු 13 15 ගන්නෑ. ඔයාලා වගේ පොඩි. අපිට සපත්තු දෙයක් තිබ්බේ නැහැ. ඇත්තම කතාව. අපි හැබැයි සහභාගී වෙනවා පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාපන්දු තරගාවලට වයස අවුරුදු 13න් 5යි. එතකොට අර පාසල් නමින් පිළිගත් ජාතික පාසල් මධ්‍යම පාසල් රාශියක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ තියෙනවා. ඒ වගේ පාපන්දු ක්‍රීඩාව හොඳම තත්ත්වයේ තියෙන පාසල්. හැබැයි අපි යන්නේ ඔයාලා ඔය අඳන් ඉන්න සුදු පාට ටී-ෂර්ට් එකට අංකයක් ගහගෙන පින්ටයක් කරගෙන ඔයාලා දැන් ඉන්න පොඩි ෂෝට් එකයි ඉස්කෝලේ දාන කැන්වස් සපත්තු ටිකයි දාගන්න. එතකොට අපිට පළවෙනි ඩ්‍රෝ එකේ පළවෙනි මැච් එකේ හම්බ වෙන්නේ තෝපාවල ඉස්කෝලේ. තෝපාවල ඉස්කෝලේ තමයි මම 14 15 පාපන්දු සෙල්ලම් කරද්දී පොළොන්නරු දිස්ත්‍රික්කයේ ශූරතාවය ගත්ත කන්නේ. අපි තරගාවලිය ආරම්භ වෙන්න කලින් ව්‍යායාම කරන්න පිටේට ආපුවාම අපිට බලා ගන්න හම් වෙන්නේ අපි පුදුමයටපත් වෙනවා එයාලා ස්ටොකින් ටික බූට් ටික ජේසිය පිළිවෙලට ඇදලා ව්‍යායාම කරන්නේ. හැබැයි අපිට තියෙන්නේ ෆුට්බෝලයක් විතරයි. ඒකත් හැම ගැලවිච්ච ෆුට්බෝලයක්. අපිට කිසි දෙයක් නෑ. අපි ඒකට කල්පනා කරනවා. එතකොට එතෙන් එනවා තෝපාව ඉස්කෝලේ පාපන්දු කණ්ඩායම් පාරවල් තියෙන ගුරු පියාණන්. එයා අපි ළඟට ඇවිල්ලා කියනවා අර එයාලට අභියෝගයක් කරන්න පුළුවන් නම් පුතේ ඔයාලා කණ්ඩායමටම චොකලට් අරන් දෙනවා කියලා. ඒ කාලේ අපි පොඩි ඉන්නේ අවුරුදු 14 15. එතකොට අපි කියනවා සර් අපිට ගහන්න බැරි වෙයි. මොකද එයාලගේ සපත්තු දෙක රැක්කාම අපේ ඒවා ඇනේ කටු ඇනේ තුවාල වෙයි. එයාලා වගේ අපි දක්ෂ නැහැ කියලා. හැබැයි ඒ ගුරුතුමා අපිට දෙන ඕදලා පුතේ ඔයාලා ගමේ ඉස්කෝලේකදී ඉන්න දක්ෂ දරුවෝ වගේ. අපි ඔයාලා සෙල්ලම් කරනවා තාම දැකලා නැහැ. හැබැයි අපි හිතනවා පාපන්දු කියන්නේ තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒකට අවශ්‍ය දක්ෂතාවය විතරයි. නැතුව ඇඳුම් පැළඳුම්වත් සපත්තුවත් නෙවෙයි කියලා. ඒ වෙලාවේ අපිට පොඩි හයියක් එනවා. අපිට හැබැයි අර චොකලට් ගන්නත් ආසාවක් තියෙනවා. ඒ ආසාවත් එක්ක අපි මැච් එක සෙල්ලම් කරනවා. පළවෙනි විනාඩි 45 සෙල්ලම් කරපුවාම එක ගෝල් එකක්වත් ටීම් එකම ගන්න. හැබැයි දෙවෙනි විනාඩි 45 ඉවර වෙලා මැච් එක අවසන් වෙද්දී ගෝල් 3-1යි ජයග්‍රහණය අපි. බකමෝන මහසෙන් විද්‍යාලය. ඒතකොට ජාතික පාසලක් නෙවෙයි. ඒ ලැබපු පන්නරේ එදා ඉගෙන ගත්ත පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනප්‍රිය කියන පාසල් ගමේ තියෙන දුප්පත් අහිංසක දුවදරුවන්ගේ හපක්කම් මොනවද කියලා. මොකද එයාලා හිතන් හිටියේ ගමේ ඉන්න ටීම් එකක් කිව්වහම ටී-ෂර්ට් එකයි ෂෝටයි කැන්වස් දෙක දාගෙන ආපුවාම ඇගේ සයිස් එක බලපුවාම මැච් එක එතනින්ම දිනලා ඉවරයි. පටන් ගන්න කලින්. හරි. එතකොට මම ඒ ලබාගත් පන්නරේ මම දිගටම ඉස්කෝලේ සෙල්ලම් කරලා අපිට කන්න බොන්න ගානක් නැහැ. ඉගෙන ගන්නවා දෙකට ඉස්කෝලේ යනවා 5 වෙනකන් ගෙදර යනවා ග්‍රවුන්ඩ් එකේ හොඳටම ෆුට්බෝල් සෙල්ලම් කරනවා. සෙල්ලම් කරලා 2014 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාපන්දු කණ්ඩායමක් තෝරගන්නවා ඉන්දියානු සංචාරකයෙක්. ඒකට යන්න මුදල් ඕනේ. අපි ළඟ සල්ලි නැහැ. හැබැයි අපි කරන දේ අපි කණ්ඩායමේ ක්‍රීඩකයෝ 5 දිනක් තෝරගන්නවා පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායමට. අපි පොඩි ටිකට් එකක් ගහනවා. රුපියල් 20යි 50යි. අපිට ආධාර කරන්න. අපි ඒක ඉස්කෝලේ යන්නාම 2 ඉඳන් 5ට මුළු ටවුන් එකේම ඇවිදිනවා. වතුර පොඩක්වත් නැතුව. සමහර මිනිස්සු ඉහිළු කරනවා මේ ටිකට් එකක් අරන් ආපුවම මොකක්ද මේ කරන්නේ? ඔයාලා කොහේ යන්නද රට යන්නේ කොහෙද? ඔයාලට රට යන්න බෑනේ නේද කියලා. හැබැයි අපි
ඒ ටිකට් ටික විකුණලා ටිකට් රුපියල් 10000ක විතර ගහනවා. හැබැයි ටිකට් විකුණලා අපිට හම්බෙන්නේ රුපියල් 4000යි. එතකොට අපේ වාසනාවට ඉන්නවා කලින් ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපති හිටියා. මම අදටත් එතුමා මතක් කරනවා අමරවංශ මහත්තයා. එතුමා මට කියනවා අපේ කණ්ඩායමේ එක්කන් යමු පොළොන්නරුවේ දේශපාලන අධිකාරියේ ඉන්නවා එයාව හම්බෙලා උදව් කරපිය. අපි ටීම් එකම යනවා පොඩි ලොරියක් කරන් එතුමා හම්බෙන්නේ. එතුමා සහල් ආයතනයක අයිතිකාරයෙක්. එතකොට අපි ගිහිල්ලා එතුමාට කියනවා සර් අපිට පුළුවන් නම් උදව් කරන්න කියලා. එතුමා ඇඳන් ඉන්න ගමසේ උඩ සාක්කුවේ තියෙන මුදල එහෙම්ම අපි ඉන්න තැන මේස උඩින් තියෙනවා. ඒ සාක්කුවේ තියෙනවා එක්කෙනෙකුට රුපියල් 35000 ගානේ හරියන්න අපේ ක්‍රීඩකයන් 5 දෙනාට මුදල්. එතුමා කියනවා කලින් කියලා ආවනම් මීට වඩා දෙයක් කරන්න තිබ්බා. පුතේ මේ ටික තියාගන්න. අපි පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම වශයෙන් පළවෙනි වතාවට විදේශ සංචාරකයට යනවා මම ඇතුළු ක්‍රීඩකයෝ 5 දෙනා. එම සංචාරයේදී අපි පොළොන්නරු දිස්ත්‍රික්කයට අභිමානයක් ගේනවා. ඉන්දියාවේ චෙන්නයි වල තියෙන ආරාධිත පාතාල පාපතරගාමී ශූරතාවය ලබා ගන්න. එතනින් තමයි අපේ ගමන ආරම්භය. එතකොට අපි මේ ගමන ගිහිල්ලා ඉවරනම් පස්සේ අද වෙද්දි ලොකු පාර්ට්නරයක් ලබනවා. ඒ ගමන අවසන් වෙලා බකමුණ ප්‍රදේශයට අපි වෙද්දි අපි පිළිගන්න ගොඩාක් මිනිස්සු බලන් ඉන්නේ. අපිට අර රට යන්න බෑ කියපු කට්ටිය අපි කවුද කියලා තේරුම් ගත්තේ එදා. අපිත් ආසයි අර ආසියානාවක උඩින් ගිහිල්ලා මොකද්ද මේ අපි ශ්‍රී ලංකාව කියන්නේ මොකද්ද කියලා බලලා එන්න. හරි? ඒ විදියට අපි රටවල් 3ක සංචාරය කරනවා. මම 2018 මගේ පාපන්දු පුහුණු ඇකඩමියක් පටන් ගන්නවා කිසිදු මුදලක් අය නොකර බකමුණ ප්‍රදේශයේ. ඔයාලා වගේ දුප්පත් ළමයි ඉන්නේ. මම එතකොට ස්වේච්ඡා ක්‍රීඩා ගුරුවරයෙක් විදියට සෑගල විද්‍යාලයේ සේවය කරනවා. ඔයාලා වගේම දුප්පත් අහිංසක ළමයි පිරිසක් එක්කගෙන යනවා පොළොන්නරු ග්‍රවුන්ඩ් එක. ඒ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ මැච් එකක් අපි පොළොන්නරු දිස්ත්‍රික් සූරතාවේ දිනනවා පළවෙනි වතාවට පො සෑගල මධ්‍ය මහා විද්‍යාලයේ. එතනින් නොනවති මම මේ අද ඉන්න තත්ත්වයටපත් වීම මම ලබන්නේ එතනින් ලැබුණ පන්නරේ. ඒ පන්නරේ අවසන් වෙද්දී බකමුණ ජාතික පාසලේ පාපන්දු කණ්ඩායම පිට වසර 3ක් පොළොන්නරු දිස්ත්‍රික් පාපන්දු කෙල්ලව ගබා ගන්න. පොළොන්නරු බැදිවැව ඉස්කෝලේ පොළොන්නරු ජාතික පාසල ඒ වගේ ක්‍රීඩා රාශියක්. එතනින් නොනවති තමා මට මේ පත්වීම හම්බෙලා බකමුණේ ළමයි අනද්දී මම දන්නේ නැහැ ජයසිරිපුර විද්‍යාලය කියන්නේ කොහෙද කියලා. අපේ විදුහල්පතිතුමා මෙතන ඉන්නවා. විදුහල්පතිතුමා තමයි කියලා දෙන්නේ මම මේ පාසලට ගන්න කියලා. කොට්ටාස් අධ්‍යක්ෂතුමා කිව්වා මම අනියුක්තිය අවසන් වෙද්දී පුතේ වාට යන්න ජයසිරිපුර පාසලට මෙහෙමයි කියලා. මම උදේ පත්වීම ලියුමත් තරම් මේ පාසලට එද්දි මම දන්නේ ජයසිරිපුර පාසල කියන්නේ කොහෙද කියලා. එතකොට මම එන්නේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ අවසාන අදිරයක් යද්දි මම දකිනවා ඔයාලා ලස්සනට සෙල්ලම් කරනවා ලස්සනට දුවපයින්නවා පිට්ටෙනේ හැමතැනම ඇවිදිනවා. එතකොට මම සර්ට පත්වීම ලියුම දීලා වැඩ බාරගatti සර් මට කියනවා මෙන්න මේ අඩුපාඩු තියෙනවා අපිට මේ ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් පහසුකම් මදි. හැබැයි දක්ෂ ළමයි ඉන්නා උනන්දුව තියෙන. දුප්පත් දෙමාපියන්ගේ අසරණ ළමයි. එතකොට මම ගෙදරින් එද්දි පත්වීම අරන් මෙතෙන් එද්දි මං හිතාන හිටියේ පහුවෙන්දා කොට්ටාස් අධ්‍යක්ෂතුමා හම්බෙලා කොහොම හරි ට්‍රාන්ස්ෆර් එක දාගෙන බකමුණට යන්න. හැබැයි මම සති දෙකක් විතර මේ පාසලේ සේවය කරද්දී මට දැනුණ එකම දේ ඔයාලා කොයි වගේ දක්ෂ ළමයිද කියලා. මං එතනින් හිතාගත්තා කොච්චර බාධක ආවත් මම අය මේ පාසල මගේ සේවා කාලය අවසන් වෙනකන් යන්නේ නැහැ කියලා. මට සතුටු වෙන්න පුළුවන් මම මේ හිතපු දේ අද වෙද්දි ඔයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන්. මම විදුහල්පතිතුමාට කිව්වා සර් අපිට බඩු අඩුයි. අපිට බඩු හොයා ගන්න පුළුවන්. අපිට සම්පත්දායක ඕන තරම් ඉන්නවා. අපිට තියෙන පොඩි කැපවීමක් කරන්න විතරයි. අර දැනට පාවිච්චි කරන ක්‍රීඩා පිටට කලින් තිබ්බේ ගබඩා කාමරයක්. හැබැයි විදුහල්පතිතුමාගේ අනුදැනුම් මත දෙමාපියන්ගේ පාසලේ ළමයින්ගේ ගුරුවරුන්ගේ සහභාගීත්වය අද වෙද්දි ඔයාලට ක්‍රීඩා කාමරයක් ඉන්න හරි ගස්සලා තියෙනවා.
මට එතකොට ඔයාලගේ දැනුමට යමක් එකතු කරන්න පුළුවන් වුණා ඒ ක්‍රීඩා කාමරය ඇතුළත. එතනින් එහාට ගියොත් අපි ගිය වසරේ පාසල ලියාපදිංචි කරනවා ක්‍රීඩා සමාජයක් විදියට. සම්ම සේවා ක්‍රීඩා මුල්ලාතුමාගේ අනුමැතිය යටතේ ප්‍රාදේශීය ක්‍රීඩා නිලධාරීතුමාගේ අනුමැතිය යටතේ. එතකොට අපි ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයේ ජයසිරිපුර ක්‍රීඩා සමාජය කියලා ලියාපදිංචි කරනවා. ඒ ක්‍රීඩා සමාජය ලියාපදිංචි කරලා බකමෝනේ තියෙන ක්‍රීඩා සමාජ තරගාවලියට අපි යනවා. හැබැයි ඒ තරගාවලියේදී අපේ ළමයි ටික ළමයි 50ක් 60ක් යනවා. කට්ටිය ස්පයිස් දෙකක් දාගෙන ෂෝටක් යන දුවද්දි අපේ ළමයි බලන් හිටියා. ළමයි අහනවා සර් අර කටු සපත්තු වලින් නේද දුවන්නේ අපිට දුවන්න පුළුවන් වේද කියලා. හැබැයි මම හැම වෙලාවෙම කිව්වේ පුතේ ඔයාලගේ අඩුපාඩුකම් නෙමෙයි ඔයාලගේ දක්ෂතාව හරියන්නේ දක්ෂතාව වලින් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඒ දක්ෂතාව මට පෙන්눔 කරා. ඔයාලගෙම දැන් මෙතන සහභාගීත්වයේ නැති වුණත් 11 වසරේ මේ පාර ඕ ලෙවල් කරන ළමයි ටික කබඩි ක්‍රීඩාව තුලින් දක්වපු දක්ෂතාව. කබඩි නාමයේ පොළොන්නරුවේ තිබ්බේ අත්තන කඩල විද්‍යාලයේ ළමයි. හැබැයි විනාඩි 10ක් 15ක් ඇද්දි ජීවිතේට කබඩි කෝඩ් එකට බහැපු නැති ගෑනු ළමයි ඒ කබඩි ක්‍රීඩාව තුළ නියැලුණු ආකාරයට අපේ ක්‍රීඩා නිලධාරීතුමා කොහේ හරි ඉඳන් ඇවිල්ලා දුවකට ඇවිල්ලා මට කියනවා මෙයාලා සෙල්ලම් කරලා තියනවාද කලින් කියලා. මොකද ඒ තරම් දක්ෂ ළමයි ටිකක් හිටියා. එතුමාගෙන් මං ඉල්ලීමක් කරනවා සර් අපිට උසපයි ඉන්න මෙට්ටයක් නැහැ. ඔයාලට ක්‍රීඩා පීඨයට අවශ්‍ය බඩු කිසිවක් නැහැ. පුළුවන් නම් ඔයාලා ළඟ තියෙන දේවල් වලින් උදව් කරන්න කියලා. එතුමා අවිවාදයෙන් සඳහන් කළ යුතුයි. අපේ විදුහල්පතිතුමාගේ ලියුමක් යටතේ අපි වගකීම් බාරගෙන අද වෙද්දි ක්‍රීඩා බඩු සෑහෙන ප්‍රමාණයක් අපිට ලබා දීලා තියෙනවා. මට හැම වෙලාවෙම කතා කරලා මම ඉල්ලීමක් කරුවා සර් අපිට බෝලයක් දෙන්න බෝලයක් ඉල්ලලා තියෙනවා. මේ දේවල් දෙනවා. ඊයේ මම කතා කරලා සර්ට කිව්වා සර් පුළුවන් නම් අපේ ළමයින්ට අඩුපාඩුවක් තියෙනවා ක්‍රීඩා බඩු වලින් දෙන්න කියලා. මට ඊයේ හවස් වෙද්දිම ක්‍රීඩා බඩු ටික ලැබිලා ඉවරයි. එතකොට මට ওই ප්‍රශ්නත් එක්ක ඔයාලගේ පාපන්දු ක්‍රීඩාව මම මේ ඉස්කෝලේ කරා යද්දි මට දැනන ලොකුම දේ කොච්චර දක්ෂව හිටියත් අපිට උපාංග නැත්තම් අපිට ඒ දශකම් වල පොඩි අඩුපාඩුකමක් දකින්න හම්බ වෙනවා. එතකොට මම ওই අතරතුර ඔයාලා නොදැනුවත්ව ඔයාලේ ෆොටෝ ටිකක් ගන්නවා. ඔයාලා දන්නේ නැහැ. ඔයාලා සෙල්ලම් කරනවා. සමහරවිට මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. මම වීඩියෝ ටිකක් ගත්තා. වීඩියෝ ටිකක් අරගෙන මම ඒ ඉන්න ගමන් සමාජ දාලයට ඒ වීඩියෝ ටික දානවා. සමාජ දාලයට වීඩියෝ ටික දාපුවාම සමාජ දාලේ වීඩියෝ ටික දාපුවාම ඒ වීඩියෝ ටිකේ ඔයාලගේ ලස්සන සෙල්ලම් කරන ෆොටෝස් ටිකක් ඊට පස්සේ ඔයාලා දක්ෂකම් පාන වීඩියෝ ටිකක් යනවා. එතකොට ඒවා දකින්න ගොඩක් කට්ටිය අපිට උදව් කරන්න ආසයි හිතෙනවා. ඒකේ ප්‍රමුඛයා වශයෙන් මම අවිවාදයෙන් සඳහන් කර යුතුයි කවිදුෂාන් අයියා ඊට කලින් මට සෑහෙන්න කතා කරා. අපි දෙන්න Facebook එකේ මැසේජ් කරා අයියේ මට මේ අඩුපාඩු තියෙනවා මගේ ළඟ දක්ෂ ළමයි ගොඩක් ඉන්නවා එයාලා දුප්පත් අහිංසක දෙමාපියන්ගේ දක්ෂ ළමයි. හැබැයි අපිට මේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න සපත්තු දෙයක් නැහැ. අපිට තියෙන්නේ ගෑල් ළමයින්ට කිව්වොත් ඉස්කෝලේ දාන සපත්තු දෙකක් පින් ළමයින්ට ඉස්කෝලේ දාන සපත්තු දෙකක් විතරයි. සමහර ළමයි සපත්තු කඩාගෙන ෆුට්බෝල් ගැහුවා. ගෙදර ගිහිල්ලා බැලුමුත් අහන්න අවස්ථාව ඇති. හොඳ ආකාරව දන්නා. සමහර සපත්තු දෙක අලවන ගෙදර යtti ගියා. එතකොට ඇඳුමක් අපිට තිබ්බේ නැහැ. අපි ක්‍රීඩා පිටින් එන්න ගියාන් පස්සේ සමහර කට්ටියට ඇඳන් එන්න ෂර්ට් එකක් කලිසමක් තිබ්බේ නැහැ. මගේ ළඟ තිබ්බ ඇඳුම් සමහර කට්ටියට දීලා තියෙනවා. පොඩි ළමයින්ට මට කතා කරලා මගේ ළඟ තිබ්බ සමහර ඇඳුම් මම එයාලට දීලා තියෙනවා. මං කිව්වා කවදාවත් පුතේ මම දුන්නා කියන්න එපා. ඔයාලා ගෙදර ගිහිල්ලා අදින්න. මගේ ළඟ තිබ්බේ සමහර ළමයි මගේ අපි ගෙදරට ඇවිල්ලා සර් මම දන්නේ නැහැ උදේ ගෙදරට ඇවිල්ලා තට්ටු කරනවා සර් අපි ආවා කියලා. මං එයාලට මගේ ළඟ තිබ්බ ගොඩක් දේවල් දුන්නා. එහෙම දෙද්දි ඔයාලා ගත්ත ජයග්‍රහණයි හැමදේම මම මගේ account එකෙන් Facebook එකට දානවා. මට ගොඩක් දෙනෙක් කතා කරා. එතකොට ඒ අතරතුර හම්බෙච්ච සුවිශේෂ පුද්ගලයා තමයි කවිදුෂාන් අයියා. මම අපේ ඉස්කෝලේ ළමයින්ට ඇවිල්ලා කිව්වා පුතේ ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. අපිට ටික කාලයක් ඇද්දි මේ දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන්. අඩුපාඩු තියෙයි මෙහෙමයි කියලා. එතකොට විදුහල්පතිතුමා යෝජනා කරනවා පාසලේ ක්‍රීඩාංශයට යම්කිසි මුදලක් තියෙනවා. ඒ මුදලෙන් අපි අඩුපාඩු ටිකක් හදාගමු කියලා. අපිට අඩුපාඩු හම්බ වෙන්නේ නැහැ.
සම්පූර්ණ ඔරිජිනල්ම ෆුට්බෝල් ගන්න. හැබැයි අපිට යම් කිසි ප්‍රමාණකින් කකුලෙන් බෝලට පහින් ගහන්න පුළුවන් පොඩි මුදලක් දීලා බෝල් ටිකක් අපි ගත්තා. ඒ වගේම අපි අද වෙනකන් සෙල්ලම් කරා. ඒ වගේ ලොකු ජයග්‍රහණ ප්‍රමාණයක් ලබවුවා. ලොකුම ජයග්‍රහණය තමයි අද ඔයාලගේ ඉස්සරහින් ඉන්න මේ කවිදුෂාන් අයියා. මම දන්න තරමේ කවිදුෂාන්ගේ මම හොඳම යාළුවෙක්. එයා හැම වෙලාවෙම ක්‍රීඩාංශයට වගේම බාහිර ක්‍රියාකාරකම් වලින්ද විශිෂ්ට පුද්ගලයෙක්. මම ඒක අවිවාදයෙන් යුතුව සඳහන් කරනවා. මොකද ගිය වසරේ වටිනාම ක්‍රීඩකයා පවන්දු තරගාවලික වටිනාම ක්‍රීඩකයා සම්මානය ලබා ගන්න කවිදුෂාන් අයියා. මම එතකොට මේ මැච් එක ටීවී එකේ පෙන්නනවා. මම බලනවා ක්‍රීඩා සමාජ මැච් වල අයියා සෙල්ලම් කරන ගුවන් හමුදාවට නොසිතූ ලෙස ඒ ගුවන් හමුදා මැච් එක පෙරදිනවා. හැබැයි අයියාට මම මැසේජ් එකක් දාලා කියනවා අයියේ මැච් එක ඔයාලා දිනලා ඉවරයි. ඔයාලා දක්ෂ ක්‍රීඩා සමාජ ගොඩකට ෆයිට් එකක් දීලා තමයි මේක දිනවලු. ඒ අයියා මට ඒ වෙලාවේ කියනවා ඒ අයියා අන්තර්ජාලයකට දාලා තිබ්බා එයාලගේ ක්‍රීඩා සමාජය ගැන. ඔය වගේ කතාන්තරයක් උඩ තමයි මෙන්න මේ විශිෂ්ට පුද්ගලයා මේ පාසලට එන්නේ. මම දන්න තරමේ කවිදු අයියා පළවෙනි වතාවට මේ වගේ දුප්පත් පාසලකට ගිහිල්ලා මේ වගේ වැඩක් කරන්නේ. තව වැඩ දෙක තුනක් තියෙනවා. පොළොන්නරුවේම තවම දුප්පත් පාසලක් තියෙනවා. දක්ෂ ළමයි පිරිසක් ඉන්නේ. මේ පාසලට උදව් කරන්න තමයි කවිදු අයියා ඊළඟට යන්නේ. මට ඒක පරිවිඩය කියලා තියෙනවා. එතකොට ඔය වැඩ ටික කවිදු අයියා ඔයාලගේ පෝස්ට් එක Facebook එකේ ෂෙයා කරද්දී මට පෙරේද රෑ කෝල් එකක් එනවා. ජර්මනියේ ඉන්න කවිදුෂාන් අයියාගේම යාළුවෙක් වෙන්න ඕනේ. එයා කතා කරලා කියනවා සර් ඔයාලගේ පාසලට මොනවද අඩුපාඩු මොනවද අපෙන් වෙන්න ඕනේ කියලා. මං කිව්වා දුප්පත් අහිංසක ළමයි ඉන්න යාට දාන සපත්තු නැහැ. එයාට අඩුපාඩු ගොඩයි. අපිට පුළුවන් නම් උදව් කරන්න. ළමයි ගොඩක් ෆුට්බෝල් ගහන්න ආසයි. එතකොට එයා මට කියනවා සයිස් ටික එවන්න සර්. ඒ අදාළ ඔයා පිළිගත්ත සපත්තු වර්ගයක් එවන්න අපි ඒව අරන් දෙන්නම් කියලා. අන්න ඒ වගේ උදව් කරන ලොකු පිරිසක් ඉන්නවා. මම මගේ සේවා කාලේ මේ පාසලේ අවුරුදු 5ක් නම් මම ඒ අවුරුදු 5ටම ඔයාලා සමස්ත ලංකාවේ යන්න ආසයි. කැමතියි. මොකද මම අවුරුදු 3ක් සේවය කරා බකමුණු ජාතික පාසලේ ක්‍රීඩා පුහුණුකරුවෙක් විදියට. ඒ අවුරුදු 3ම මම කාන්තා කණ්ඩායම් පිරිමින් කණ්ඩායම් තුනම අවුරුදු 3ේම සමස්ත ලංකාව නියෝජනය කරා. අද වෙද්දි කවිදුෂාන් අයියා මගේ අලින් පාසල බකමුණු ජාතික පාසල ඔයා මෙතෙන් එනවා ගිහුවම පස්සේ මගේ ෆුට්බෝල් ටීම් දෙකක් ඉන්නවා. කාන්තා කණ්ඩායමකුයි පිරිමින් කණ්ඩායමකුයි. එයාලා ඊයේ හවස මගෙන් ඇහුවස අපිටත් එන්න පුළුවන්ද කියලා. කවිදුෂාන් අයියා බලන්න. හැබැයි රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට පිරිස් එක්ක රැස් කරන්න බෑ. එතකොට මම කිව්වේ ඔයාලටත් හම්බෙන්න කවිදුෂාන් අයියා ඔයාලත් එක්ක සෙල්ලම් ගන්න. එතන ඉන්නවා කවිදුෂාන් අයියේ වයස අවුරුදු 14 පහළ පාපන්දු සම්මේලනයෙන් තෝරාගත්තු ක්‍රීඩිකාවක්. දුප්පත් ක්‍රීඩිකාවක්. ඒ ක්‍රීඩිකාව පාපන්දු සම්මේලනයේ සම්පස්ස විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයාගේ අනුදැනුම මතින් තෝරාගත්ත ක්‍රීඩිකාවක්. අන්න ඒ වගේ දක්ෂයෝ ගොඩක් මෙතනත් ඉන්නවා. මම ඔබතුමා ක්‍රීඩා පිටියේ තව ටිකකින් ළමයි ටික අරන් ක්‍රීඩා පුහුණුවීම් කරද්දී ඔබතුමාට දැක බලා ගන්න පුළුවන් ඒ ළමයි තුල සැඟවිච්ච දක්ෂතා තියෙන ළමයි කිහිප දෙනෙක් ඉන්නවා. මම විදුහල්පතිතුමාටත් කිව්වා කලින් ගුරු මණ්ඩලයටත් කියලා තියෙනවා. ඒ දක්ෂයෝ ටික අපිට බේරලා ගන්න පුළුවන් නම් හරි මාර්ගයක් පෙන්වන්න පුළුවන් නම් විශේෂයෙන්ම දෙමාපියනි ඔබේ දරුවා මෙතන දක්ෂයෙක්. ඒ දරුවට යන්න තියෙන පාර අපි දන්නවා. මෙතන වටිනා ක්‍රීඩකයෙක් ඉන්නවා. ගමේ කීඩකයෙකුට නගරයට යන්න බැරි ප්‍රශ්නයක් තිබ්බත් කොච්චර දක්ෂයෙක් වුණා. හැබැයි අපිට මේ පාර මෙතන තියෙනවා. අපිට තියෙන්නේ ළමයි යොමු කරන්න විතරයි. ඔබ ඔතන ඉඳන් ඉන්නා වගේම තව අවුරුද්දක් යද්දි මේ ක්‍රීඩා පිටියේ අපිට පිළිගන්න වෙයි ශ්‍රී ලංකා ජාතික පවන්දු කණ්ඩායම නියෝජනය කරන ගෑන් ළමෙක් හෝ පින් ළමෙක්. මේ අවස්ථාව අපිට වැඩි කලක් නැහැ. මේ පාසලට අභිමානයක් ගේන්න පුළුවන්. ඔයාලගේ දක්ෂයෝ ඉන්නවා. මට ඕනේ මේ දෙමාපියෝ විශේෂයෙන් විදුහල්පතිතුමා ලොකු දායකත්වයක් දක්වනා මේකට. මම ඊයේ මේ උත්සවය සංවිධානය කරන්න ගියත් මේ ක්‍රීඩා පිටිය සකස් කරලා දුන්නා. ඊට අමතරව ඒ සඳහා අවශ්‍ය උපාංග ද්‍රව්‍ය සියලු දේ දෙමාපියෝ ක්‍රැස් කරලා දුන්නා. ඒ වගේම විදුහල්පතිතුමා මට මේ වැඩසටහන කරන් යන්න මේ ළමුන් ටික මේ අවශ්‍ය උපකරණ ඒ කාලේ අවසරය අරගෙන සියලු දේ සෞඛ්‍ය ආරක්ෂක නිර්දේශ මත සිදු කරන්නට හැකියාව වුණා. අපි වැඩි වෙලා කතා කරන්න දෙයක් නැහැ. අපේ සම්පතක් ඉස්සරහා ඉන්නවා.
අපිට තියෙන්නේ සම්ප්‍රදායෙන් ප්‍රයෝජනයක් ගන්න. යක් ආසයි ග්‍රවුන්ඩ් එකට බහලා සෙල්ලම් ගන්න. හැබැයි කවුද අයියේ අපේ ග්‍රවුන්ඩ් එක ලෙවල් එකකට නැහැ. වලවල් ගොඩයි. ළමයි බොහොම වරෙන් තමයි සෙල්ලම් ගන්න. අපිට ගෝල් පෝස්ට් එකක් නැහැ. අපිට තියෙන්නේ පාසල් වත්තෙන් කපාගත්ත උණ බඩ දෙකක්. එතකොට පහසුකම් අඩුයි. මම මෙතන මගේ ඉස්සරහාම තියෙනවා අද ගෙනල්ලා මාක්ස් කෝඩ්ස්. හැබැයි මේ වෙනකම් මේ පාසලේ මාස්ක් කෝඩ් තිබ්බේ නැහැ. මම පාවිච්චි කරේ වතුර බෝතල් වලට තිත්ත දාලා. ළමයින්ට ගෙදරින් එද්දී අරන් එන්නේ ගෝ වතුර බෝතලයකට තිත්ත දාලා. ඒල් ටික මගේ ළඟ තියෙනවා. හැබැයි ඔයාලා අද බලයි මොනවද මේ ලස්සන පාට උපකරණ ටිකක් තියෙන්නේ කියලා. ඒ ටිකෙන් තමයි අද ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්නේ. එතකොට අපි සෙල්ලම් කරේ පොඩි මුදලක් දීලා හුලන් ටිකක් ගහලා පැය දෙකක් තුනක් ඇති පොඩි කට්ටක් කරනවා හුලන් බහින ෆුට්බෝල් එක. හැබැයි මෙතන තියෙනවා කවිදුෂාන් අයියලාම සෙල්ලම් කරන ෆුට්බෝල් ටික. පාපාන්ති සම්මේලනයෙන් අපිට එවලා. එතකොට ඔයාලට ලොකු වාසියක් ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ ටිකෙන් සෙල්ලම් කරන්න. අපිට අඩුපාඩු තියෙනවා. හැබැයි අපිට අඩුපාඩු හදා ගන්න පුළුවන් පුතේ. අපිට ඕනේ ඔයාලගේ විශිෂ්ටව බේ කර ගන්න. මට ඒ පාර යන්න පුළුවන්. විදුහල්පතිතුමාගේ ආශිර්වාදය මත ගුරු මණ්ඩලයේ ආශිර්වාදය ඔයාලගේ දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් ඔයාලට යන්න පුළුවන් ගමන වැඩි. මම එදා කිව්වා වගේ හැමදාම කියනවා වගේ පුතේ පළවෙනි එක අධ්‍යාපනය දෙවෙනි එක ක්‍රීඩාව. හැබැයි ක්‍රීඩාවයි අධ්‍යාපනයේ සම්බරව කරා යනවා නම් මම ඔයාලට වීඩියෝ පෙන්නලා තියෙනවා. දක්ෂය කොච්චරක් ඉන්නවද කියලා ලෝක පූජිත ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ගේ ඔයාලගේ වීඩියෝ තියෙනවා. ඔයාලගේ පොත්පත්වල තියෙනවා අලබලයි කරලා මෙන්න මේ දක්ෂයෝ කියලා. එයාලගේ අත තියෙන තත්ත්වේ Tamanට ටාගට් එකක් තියන්න. අවිදුෂන් අයියා කිව්වා වගේ මම ආවේ මෙතනින් අද ඉන්නේ මෙතන. මම ඔයාලට කිව්වා ඔයාලට පෙන්නවුවා ලෝකේ මිලියන ගාණක් හොයන ක්‍රීඩකයෝ අද ඉන්නවා. එයාලා හිටිය තත්ත්වේ අද ඉන්න තැන කොතනද කියලා. අනික දෙමාපියෝ සමහර කට්ටිය හිතනවා මෙහෙ නෑ නගරේ එහෙමනම් අපේ දුව පොඩ්ඩක් අවුවට ගියපුවම කළු වේද දන්නේ කියලා. හැබැයි මම ඒකටත් සාක්ෂිත් එක්ක ළමයින්ට පෙන්නලා තියෙනවා දෙමාපියන්ට අහන්න පුළුවන් අද වෙද්දී ජාතික පාපන්දු කණ්ඩායමේ නියෝජනය කරන ප්‍රවීණා පෙරේරා ක්‍රීඩිකාව කොහොම කෙනෙක්ද කියලා. කට්ටිය දැකලා තියෙනවා මට දාපු ගම වීඩියෝ එක දාපු ගම කිව්වේ සර් එයා ලස්සනයි නේද කියලා. ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවාද කියලා ඇහුවා. හැබැයි ඒ ක්‍රීඩිකාවත් ඔයාලගේ විනාඩි 90ක් විතර ක්‍රීඩා පිටික සෙල්ලම් කරපු ක්‍රීඩකාවක්. ඉතින් පුතේ අවුව කියන දේ අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ගමේ ළමයි. අපිට හැමදේම දරා ගන්න පුළුවන්. එතකොට අද අපිට වැඩසටහනක් තියෙනවා පැයක හෝ පැය දෙකක කවිදුවේ සමහර විට ළමයිත් එක්ක හවස් වෙනකම් ඉදී. ඒ තරම් මට ආපු වෙලාවෙ ඉඳන් කිව්වේ මල්ලි මම මේ පාසලට එති ආසයි තුනක් මේ ළමයි දකිද්දි කියලා. අපිට අඩුපාඩුකම් ඇති පුතේ. ඒ ටික හදාගමු. අපිට යන්න පුළුවන් ගමන වැඩි. අපිට උදව් තියෙනවා. ඒකෙන් විශේෂයෙන් මතක් කරනවා මේ වැඩසටහන සම්පූර්ණ සම්බන්ධයෙන් මගේ ආරාධනාව පිළිගෙන කවිදුෂාන් අයියේ ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටත් චෝටි දියණියටත් මම ඔයාලට පෙන්වන්නත් සමහරට එදිනිය ලස්සනට ෆුට්බෝල් සෙල්ලම් කරනවා. දැකලා තියෙනවා. අද කවිදුෂාන් අයියා එද්දී මගේ පුතාත් ආසාව වුණා ෆුට්බෝල් සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් එකට එන්න. හැබැයි එයාට අද පන්තින්න එන්න හම්බුන්නේ නැහැ. මට කිව්වේ තාත්තේ කවිදුෂාන් අයියාගේ වීඩියෝ එකක් කරගන්න කියලා. මං ගිහිල්ලා පෙන්නනවා. ඒ වගේම මෙතන දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. එයාලා අද මේ ඇවිල්ලා තියෙන සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපි වෙනුවෙන් දවසක් වෙන් කරලා තියෙනවා. අපිට පුළුවන් මේ සම්පතෙන් ඔයාලා දන්නේ නැති ඕනෑම දෙයක් මෙතුමාගෙන් අහන්න. එතකොට ඔයාලට ලබා ගන්න පුළුවන් අත්දැකීම් වැඩි. ඉදිරි දවසේ නම් මට කියන්න දෙයක් නැහැ. අද ඔයාලා සියලු දේ ඉගෙන ගත්තාම පස්සේ. එතකොට අපි ලස්සන වැඩසටහන සංවිධානය කරා අපේ තියෙන සම්පත් ප්‍රයෝජනය ගනිමින් මේ ක්‍රීඩා පිටිය අපේ තියෙන ශබ්ද විකාශන යන්ත්‍ර සියලු දේ ප්‍රයෝජනය ගනිමින් ඒ සඳහා ශක්තියක් වුණ විදුහල්පතිතුමා ඇතුළු සියලුම දෙමාපියන් ගුරු මණ්ඩලයේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ගුරු මණ්ඩලයේ ඇතුළු සියලු දෙනා අපේ ආදරණීය ළමයි කෙටිම කිව්වත් පුංචි හපන්න ටික මම අද ඔයාලට කියන්නම් දෙයක්. මම මෙතනින් ඔයාලා මගේ හැම වෙලාවෙම අහන කවුද සර් ඒ දක්ෂ ක්‍රීඩිකාව කියලා. මං කිව්වා දක්ෂයෙක් ඉන්නවා මෙතන හැංගිලා. ඒ දක්ෂයා තාමම දන්නේ නැහැ එයා දක්ෂයි කියලා. හැබැයි අපිට පෙන්වන්න පුළුවන්. ලබන පාර අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුසලානේ අරන් එනවා මේ පාසල. මං ඒක වක්කීමෙන් කියනවා. මට ඒක කරන්න පුළුවන්. මෙතන ඉන්න ගෑල් ළමයින්ගේ කණ්ඩායමත් පිළ ළමයින්ගේ කණ්ඩායමත් බලවපුවාම
මට ලොකු අභියෝගයක් පොළොන්නරුවට එල්ල කරන්න පුළුවන්. අනිවාර්යෙන් විදුහල්පතිතුමිනි ඔබතුමාගේ මේස උඩ ලබන අවුරුද්දේ පොළොන්නරු දිස්ත්‍රික් සූරතාවයක් තියෙයි. ඒක මං ගෙනල්ලා පෙන්නනවා. මට ඒ හැකියාව තියෙනවා. මට ඒ අවශ්‍ය ප්‍රදේශ ටික තියෙනවා. මම දන්නවා යන්න ඕන පාර මොකක්ද කියලා. අපි සෙල්ලම් කරද්දී අපිට ඔය දේවල් තිබ්බේ නෑ. අපිට කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. අපි සෙල්ලම් කරේ අපි තෝරගත්ත මාර්ගවල. හැබැයි මට කියලා දෙන්න පුළුවන් ඔයාලට යන්න පුළුවන් නිවැරදි මාර්ගය. එසේනම් මෙව වැඩසටහන අපි ඉක්මනට නතර කරමු. දැන් අපිට තියෙන්නේ අපේ සම්ප්‍රදායකයන් ප්‍රයෝජන ගන්න. අවස්ථාවක් ගියා ගොඩක් ටිකක් අවුවයි. හැබැයි මම දන්න තරමින් අපේ ළමයින්ට ගමේ ළමයින්ට මේ පුංචි හපන්නට අවුව නැහැ. අවුවක් ඕනේ නැහැ. නිතරම ඇවිල්ලා කිව්වේ සර් අපි ඕන වෙලාවක සෙල්ලම් ගන්න ග්‍රවුන්ඩ් එකට එන්නම් කියලා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරනවා ඇලහැර ප්‍රාදේශීය ලේකම් ක්‍රීඩා නිලධාරිතුමා සෙන්රත් මහත්තයා ඔබතුමා ලොකු හයියක් වුණාද වෙනකම් මට මේ පාසලේ සේවය කරද්දී මම ඔබතුමාගේ එක ඉල්ලීමක් කරා මට මේ ක්‍රීඩා පිටේ පුළුවන් නම් එක මට්ටමකට හරි ගස්සලා දෙන්න කියලා. ඇලහැර ප්‍රාදේශීය ලේකම්තුමියටත් මම කතා කරලා තියෙනවා. පාසල් සංවර්ධන කමිටුවටත් කතා කරලා තියෙනවා. ක්‍රීඩාංශයේ මේ පාසල යම්කිසි මට්ටමකට මට ගෙන එන්න පුළුවන්. අපිට සෙල්ලම් කරන්න ෆුට්බෝල් කෝඩ් එකක් ඇඳ ගන්න පුළුවන් මට්ටමකට ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න කියලා. එහෙම කරන්න ඔබතුමාට හැකි වේයයි මම ප්‍රාර්ථනා කරනවා. මට ඊළඟ කතාව කරන්න වෙන්නේ ඒ වගේ උත්සවයක කියලා මම හිතනවා. ඒක නිසා සියලුම විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරු මණ්ඩලයට මගේ ආරාධනාව පිළිගෙන ලොකු ගමනක් ලොකු දුරක් ගෙවාගෙන මෙතෙන් ආපු කවි දිශාන් අයියටත් මගේ සහෝදරයාටත් ඇතුළු ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන්ට මම ස්තුතියි පුද කරනවා. එමෙන්ම පාසලේ මේ වැඩසටහන නිර්මාණය කරපු ආචාර්ය මණ්ඩලයට දුවදරුවන්ට අපි වෙනුවෙන් මේ කාලේ වෙන් කරපු ආදරණීය දෙමාපියන් ඇතුළු සියලුම මගේම දක්ෂ පොඩි හපන්නු ටිකට ස්තුති ප්‍රකාශ කරමින්